Okay, right. අද දවසේ කොටස අපි කතා කරගෙන ගියොත් ගිය සතියේ වෙනකන් කතා කරපු fill handle එකේ continue කරපු රටාව ගැන අපි පොඩි revision එකක් කරලා දැන් තේරුම් ගත්තා. දැන් අපි plan කරමු මේ ගත්ත රටාව තවදුරටත් වැඩි දියුණු කරද්දී සහ අපිට අවශ්‍ය අපේ දේවල් කරගෙන යද්දී Excel වල දීලා තියෙන ඒ වෙනුවෙන් දීපු support එක මොකක්ද කියන එක තේරුම් ගන්නයි දැන් අපි ලෑස්ති. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා අගයන් දෙකක් සුළු කරන්නේ කොහොමද? අගයන් දෙකක් එකතු කරලා උත්තරයක් ගන්න කොහොමද? අපිට පුළුවන් cell address එක පාවිච්චි කරන්නේ නැතුව cell එකේ තියෙන value එක පාවිච්චි කරන්නේ නැතුව cell address එක පමණක් පාවිච්චි කරලා සුළු කිරීමක් කරන්න. ඒකට උදාහරණයක් විදිහට දැන් අපිට 2යි 5යි සුළු කරන්න ඕනේ නම් A1 ධන B1 කියලා දුන්නොත් උත්තරේ මෙතනට එයා ඒ දෙන්නගේ එකතුව අරන් පෙන්නනවා. හරි. මම එක උදාහරණයක් කරලා පෙන්නන්න මෙන්න මෙහෙම. equal sign එකයි අපි ඉගෙන ගත්ත විදියට සුළු කිරීම කරමු. අංක 2 එකතු කරනවා 5 කියලා අපි දෙන්නේ නැහැ කිව්වා. අපි කරන්නේ මොකද්ද? A1 එකතු කිරීම B1 කියලා. හරි. A1 එකතු කිරීම B1 කියලා අපි අදාළ values දෙක type කරලා keyboard එකේ enter key එක press කරනවා. මොකද වෙන්නේ? මේ දෙකේ උත්තරේ ආපු සුළු කිරීමේ උත්තරේ මෙතනට වැටෙනවා. දැන් මේ වැඩේ අපිට පේලි අපි හිතමුකෝ මෙතන 20000ක් පල්ලෙහාට තියෙනවා කියලා. දැන් පේලි 20යි තියෙන්නේ. අපි උපකල්පනය කරමු පේලි 20000ක් පහළට මේ විදිහට තියෙනවා. ඒතර මේ 20000ම සුළු කිරීමේ පිළිතුර ගන්න නම් මෙයා දීලා තියෙන විදිහට අපිට රටාවක් පාවිච්චි කරන්න වෙනවා. සමානයි මේ සෙල් එක එකතු කිරීම මේ සෙල් එක. තේරුණාද මේක? මොකද මේකට තාම අපි ක්‍රමයක් ගැන කතා කරලා නැහැ. හැබැයි මුලින් යොදපු ගණිත කර්මයට සමාන ගණිත කර්මයක් පේලියෙන් පේලිය ඉදිරියට යද්දී කොහොමද මේ කැල්කියුලේෂන් එක කන්ටිනියු කරන්න කියන එක දැන් මම කියලා දෙන්න ලෑස්ති. ඔන්න මගේ ප්‍රශ්නේ ආපහු අහගන්න හොඳට. අපිට ඕනේ පේලි 20000ක් පහලට කොලම් දෙකක තියෙන අගයන් පිළිවෙලින් සුළු කරලා ඉදිරියට උත්තරේ ගන්න. ඒ කියන්නේ A1 එකතු කිරීම B1 C1ට උත්තරේ යනවා. A2 එකතු කිරීම B2 C2ට උත්තරය යනවා. A3 එකතු කිරීම B3 පිළිතුර C3ට යනවා. තේරුණාද? එහෙනම් හරි ධනංජලි ක්වෙස්චන් එකක් තියෙනවා මම ඒකට මෙසේජ් එක රිප්ලයි කරන්නම් ඔයාලට. හරි. අපි එතකොට බලමු මේ විදිහට 20000ක් පේලි 15ට සුළු කරනවා කියලා කියන්නේ මේක ලොකු කරදරයක් අපිට. එහෙනම් මතක තියාගන්න fill handle එක මේ වෙනුවෙන් chance එකක් දීලා තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ fill handle එකට යම්කිසි සංඛ්‍යා රටාවක සුළු කිරීමේ පිළිතුරක් එක පේලියකට දීලා A1 එකතු කිරීම B1 අපිට පුළුවන් මෙන්න මේ අග fill handle එකෙන් පාවිච්චි කරලා මේ පිළිතුර තියෙන cell එක drag කරොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ A2 B2 A3 B3 A4 B4 A5 B5 A6 B6 A7 B7 A8 B8 විදිහට අර රටාව කන්ටිනියු කරනවා ඉදිරියටත් පේලියෙන් පේලිය යන ගමන්ම මේ සුළු කිරීමේ ගණිත කර්මයක් අප්ඩේට් වෙන්නේ. ඒ හරිම පහසු ක්‍රමයක් අපිට පේලියෙන් පේලියට පේලි 20000ක් අපිට මේකේ ගණිත කර්මය හදන්න සිද්ධ වුණොත් එකම ගණිත කර්මය ඒක අපරාධයක් සිස්ටම් එකක් වෙනින් දේශන කාලේ. නිසා මේ සිස්ටම් එක එහෙම නැත්නම් මේ යන මෝඩ් එක ගණිත කර්මයක් වුණා තනි අගයන් දෙකක් වුණා හරි හරි එහෙනම් ඔන්න මේ ප්‍රශ්නය අහලා තිබුණ කෙනාට පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ කියන්නේ සුළු කිරීමක් කරනවා නම් පේලි වැඩි ගණනක් තියෙද්දි කොහොමද මේ වගේ සුළු කිරීමක් කරන්නේ? ඔන්න මම මෙතනට කියලා දුන්නා ඔයගොල්ලන්ට. පළවෙනි පේලියට අදාළ සුළු කිරීම සිද්ධ කරලා ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ සුළු කිරීම ඉස්සලා කරනවා. ඒ උත්තරේ ආපු සෙල් එක උඩ කර්සර් එක තියලා එයාගේ මතින් ඔන්න ඒ fill handle එක පාවිච්චි කරලා පල්ලෙහාට drag කරලා
අපි මෙන්න මේ වගේ පිළිතුරක් ගන්නවා. ආය පහළ ඒවට අත තියන්නේවත් නැහැ. වැඩේ යනවා. තේරුණාද? මොන හරි පැහැදිලි දැනක් තියෙනවා නම් මේක අහන්න බලන්න. මේ ෆිල් හැන්ඩල් එකෙන් මෙන්න මේ වගේ ගෲප් කට් කරලා ඒ කියන්නේ කොටස් වලට වෙන් කරලා සුළු කිරීම හරියට කරගෙන යන්නේ කොහොමද කියලා අවබෝධයක් නැති. හරි. දැන් අපි බලමු ෆිල් හැන්ඩල් එකේ ඉතිරි ස්ටෙප් ටික කොහොමද යන්නේ කියලා. හරි. එතකොට ඔන්න හොඳට තේරුම් ගත්තා ෆිල් හැන්ඩල් එකක් කියන්නේ මොකද්ද? මට තේරෙනවා ඔයාලගේ ප්‍රශ්න වලින් අයිඩියා එකක් එන්නේ නැති මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක. ඉතින් Excel කම්පියුටර් එකේ තියෙනවා නම් ඔන්න කරලා බලන්න ඕනේ අත්‍යවශ්‍ය ටූල් එකක් මේ රටාවක් කන්ටිනියු කරන්න එකම නම්බර් එකක් නැවත නැවත දෙන්න. හෝ ගණිත කර්මයක් පිළිවෙලින් අනිත් රෝස් වලට එනවා නම් අපි මොකද කරන්නේ? දැන් අපිට පොඩි ඉෂුව එකක් එනවා මෙන්න මෙහෙම. ඔයාලා හිතන්න බලන්න මෙන්න මේ සෙල් එකේ පළවෙනි නම්බර් 2 කියන වැලියු එක ඇරෙන්න අනිත් එකක්වත් මෙතන නැහැ. විශේෂයෙන් දෙක එකතු කිරීම 5 දෙක එකතු කිරීම 10 කියලා ඊළඟ උත්තරේ එනවා. ඒ කියන්නේ මේ පැත්තේ සෙල් එක ඔහොමම එකයි තියෙන්නේ. හැබැයි මේ දෙන්න සුළු වෙන්න ඕනේ මෙයයි 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 මෙයයි. මෙන්න මේක පිළිවෙල පිළිවෙලක් දෙනවනේ. අපි දැනගන්න ඕනේ කොහොමද නිවැරදිව ඒ වගේ ඕඩර් එකක් දෙන්නේ. හරි. ඒ කියන්නේ අපිට එක පැත්තක සෙල් එකක් දැන් මේක පල්ලෙහාට අදිනකොට වල් වෙන්නේ ඒක B1 ඊළඟට එන්නේ A2 B2. A3 B3. A4 B4. A5 B5. A6 B6. තේරුණාද ඒක? ඒ කියන්නේ රටාව කන්ටිනියු වෙන්නේ දෙපැත්තම එක හා සමානයි. හැබැයි අපිට දැන් ඉෂුව එකක් එනවා. මේ පැත්තේ තියෙන සෙල් එක මට නවත්තන්න ඕනේ. හැබැයි මේක කන්ටිනියු වුණාට කමක් නැහැ. පේලි 20000ක් හැබැයි මෙතන තියෙන එකයි. හරිද? අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මෙන්න මේකට අපි පාවිච්චි කරන පුංචි මෙතඩ් එකක් රටාව ඉදිරියට ෆිල් හැන්ඩල් එකෙන් කොපි වෙනකොට එක පැත්තක් ඉදිරියට කොපි නොවි B කොලම් එක විතරක් කන්ටිනියු වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට දැන් මේක මම සෙල් එකක් ඉදිරියට බලාගෙන යනකොට පේනවා ඇති A5 B5 A6 B6 A7 B7. එතකොට A කියන වැලියු එක A1 වලින් ස්ටොප් වෙලා අනිත් එක කන්ටිනියු වුණා නම් හරියට හරි. හරි නේද? මේකට අපි කියනවා ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා යූස් කරන කැල්කියුලේෂන් මෙතඩ් එක. මේකට අපි කියන්නේ ඇබ්සලියුට් සෙල් රෙෆරන්සස් කියලා. මම මේකට අදාළ පොඩි නෝට් එකක් එකතු කරලා තියෙනවා ප්‍රසන්ටේෂන් එක. ඔයාලා බලන්න 34 වෙනි ස්ලයිඩ් එකේ තියෙන්නේ. මම මේක දුන්නට පස්සේ ක්ලාස් එකෙන් පස්සේ මේක චෙක් කරලා බලන්න. මේ තියෙන එක ගැන සටහන් කරපු එකක් මම පෙන්නන්නම්. What is an absolute cell references? මේක තමයි absolute cell references කියන්නේ. In the earlier lesson we saw the cell references in the formulas is automatically adjust to the new location when the formula is pasted into the different cells. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් ටිකකට කලින් කතා කරා cell references පාවිච්චි කරලා formulas එහෙම නැත්නම් ගණිත කර්ම භාවිතා කරලා සිදු කරන්න පුළුවන්. හැබැයි මේ අලුතෙන් දැන් අපි කතා කරන්නේ මේක automatically adjust කරන්න පුළුවන්. හරි. ඊළඟට මේක relative references ගැන කියනවා. ඒ කොටස අත්‍යවශ්‍ය නැහැ. හරි. මෙන්න මේ වගේ එකක් අපි තේරුම් ගමු. මේක කරන්නේ කොහොමද කියන එක මේ ෆොටෝස් ටිකත් එක්ක මම වීඩියෝ මේ ප්‍රසන්ටේෂන් එක වලට එවන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. සුපුරුදු විදියටම පිළිතුර ගන්න ඕන තැනට එනවා. දැන් අපි අවශ්‍යතාවය මම ආයෙ මතක් කරනවා හොඳට බලා ගන්න. මට සුළු වෙන්න ඕනේ මේ පේලියයි මේ පේලියේ තියෙන data 1 by 1 නෙමෙයි. මේ පේලියේ මේ කොලම් එකේ තියෙන මෙයා සමග අනිත් හැම ඉදිරියෙන් තියෙන සෙල් එකක්ම සුළු වෙන්න ඕනේ. හරි. බලා ගන්න absolute cell references පාවිච්චි කරන්න හැටි මුලින්ම equal sign එක දීලා සුපුරුදු විදියටම මේ සෙල් එකේ නම එකතු කිරීම දෙවෙනි සෙල් එක දෙනවා. හොඳට බලා ගන්න මේක. ඊට පස්සේ අපිට
කොපි වෙද්දී නතර කරන්න ඕනේ A1 කියන සෙල් එක නම් කොපි වෙනකොට නවත්තන්න ඕනේ A1 සෙල් එක නම් මම A1 සෙල් එක සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ. හරිද? දැන් අපි කරන්න ලෑස්ති මෙන්න මේ A1 කියන සෙල් එක පහළට යද්දී වෙනස් නොවෙන්න එයාගේ A අකුරට කලින් මම දානවා ඩොලර් සයින් එකක් එකට කලින් දානවා A අකුරට කලින් දානවා මෙන්න මෙතනට ඩොලර් සයින් එකක් මේ එකට කලින් දානවා ඩොලර් සයින් එක මෙච්චරයි හරි A1 කියන කොලම් නේම් සෙල් නේම් එකේ A අකුරට කලින් ඩොලර් සයින් එකක් සහ නම්බර් 1 වලට කලින් ඩොලර් සයින් එකක් එන්ටර් කරලා ඇතුළත් කරලා මම එන්ටර් කී එක ප්‍රෙස් කරලා මම ෆිල් හැන්ඩල් එක ඩ්‍රැග් කරලා ගන්නවා පල්ලෙහාට පිළිතුරු ටික. දැන් බලන්න මම 12 කියන උත්තරේ ඊළඟ එක 17 23 ඔක වෙනව නේද? A1 හෙල වෙන්නේ නැහැ. හැබැයි එහා පැත්තේ සෙල් එක ඔහොමම කන්ටිනියු වෙනවා. ඔන්න හොඳට බලාගන්න මේක. ඩොලර් A ඩොලර් 1. හරි මේ ඩොලර් ලකුණ දාන්නේ ඇයි? සංඛ්‍යා රටාවේ එක කොලම් එකක තියෙන සෙල් එකක් නවත්තලා ඉතිරි කොලම් එකේ කන්ටිනියු කරගෙන යන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරන මෙතඩ් එක තමයි මේ. මේක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. මේකට අපි නමක් දෙන්නේ absolute cell references කියලා. ඒක සෙල් එකක් absolute කරන්න ඕනේ වෙන්නේ රටාවක් ඇතුලේ එක පැත්තක් නවත්තලා අනිත් පැත්ත කන්ටිනියු කරන්න ඕනේ. එතකොට ෆිල් හැන්ඩල් එකත් මට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මෙන්න මේ ඩොලර් සයින් එක නිසා. මොකද වෙනදා අපි මේක පල්ලෙහාට ඇදගෙන යනකොට A1 B1 A2 B2 වෙනවා. දැන් A2 B2 වෙන්නේ නැහැ. A1ත් එක්ක සුළු වීමක් වෙයි. හරි. හරි. රයිට්. ඔන්න රික්වෙස්ට් එකක් තියෙනවා මේ කොටස පොඩ්ඩක් මේ ක්ලියර්මරි යහුන්නේ නැහැ කියලා. මම ඕන ආපහු ඒ කොටස කරලා පෙන්නනවා. හොඳට බලාගන්න. දැන් අපි මුලින්ම කරේ මේක රිමූව් කරනවා. අපි මුලින්ම සංඛ්‍යා රටාවක් ගත්තා 2 4 6 කියලා. හරි. මේ සංඛ්‍යා රටාව අපි කන්ටිනියු කරගත්තා පේලි 20කට. මම ඒක කිව්වා උපකල්පනය කරගන්න පේලි 20000ක් ඉදිරියට ගියා. උත්තරා ගන්න එක. එතකොට අපිට මේ වගේ රෝස් 20000ක් මේ පැත්තේ තියෙන රෝ 20000ත් එක්ක සුළු කරලා අනුපිළිවෙලින් C1 සෙල් එකේ ඉඳලා පල්ලෙහාට පිළිතුර ගන්න කිව්වොත් අපිට ඉගෙන ගත්ත ක්‍රමයේ හැටියට අපිට තිබුණේ එකින් එක මෙහෙම සුළු කරන්න. A එක එකතු කරනවා B එකත් එන්ටර් කරනවා ආපහු සමාන කිරීමයි මේක එකතු කරනවා මේකත් එක්ක ඔන්න ඔය වගේ එකින් එක දෙන්න ක්‍රමයක් තිබුණා. හැබැයි මේක ලොකු කරදරයක්. ඒ නිසා මේකේ පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට පුළුවන් මවුස් එක පාවිච්චි කරලා ඒ අදාළ පිළිතුර වන්න ඕනේ සෙල් එකේ පළවෙනි සෙල් එක ඇතුළෙම A1 B1 කියන සමීකරණය ටයිප් කරලා පිළිතුර ගත්තට පස්සේ ඒ සෙල් ඇඩ්‍රස් එකේ ෆිල් හැන්ඩල් එකෙන් අල්ලලා පල්ලෙහාට ට්‍රැක් කරනවා. හරිද? මේ තමයි පළවෙනි ක්‍රමය. මේක ක්ලියර්ද හැමෝටම? මේක සාමාන්‍ය සුළු කිරීමේ ක්‍රමයක්. මේකේ වාසිය තමයි අපි මෙන්න මේ වගේ සෙල් එකක් ඩබල් ක්ලික් කරනකොට අපි ෆිල් හැන්ඩල් එක නිසා මොකද වෙලා තියෙන්නේ? රටාව දිගට කන්ටිනියු කරලා තියෙනවා මේ. අපි ඩබල් ක්ලික් කරන හැම සෙල් එකකම ඒ අදාළ රෝ එකේ 17 වෙනි රෝ එකේ 34යි 85යි සුළු කරලා තියෙනවා. ඒතර මම එකින් එක දුන්නේ නැහැ. ඔයගොල්ලෝ දැක්කා. මම කරේ ෆිල් හැන්ඩල් එක ඩ්‍රැග් කරා විතරයි. හැබැයි මේ එක ක්‍රමයක් මේක පහසු ක්‍රමයක්. ඒතර මම මේකේ පිළිතුරු ඉවත් කරලා පිළිතුරු අයින් කරලා මම A1 කොලම් එකේ තියෙන පළවෙනි number 2 value එක ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම remove කරගන්නවා මෙන්න මේ. දැන් මම සුළු කිරීමක් කරන්න ලෑස්ති. දැන් මට වෙන්න ඕනේ මෙන්න මේකයි මේ දෙන්න සුළු වෙලා උත්තරේ මෙතෙන් දෙන්න ඕනේ. මෙයයි සුළු වෙලා උත්තරේ මෙතෙන් දෙන්න. මෙයයි සුළු වෙලා උත්තරේ මෙතෙන් දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තේ සෙල් එක වෙනස් වෙන්න බෑ පල්ලෙහාට එකින් එක. මෙයා මෙතනම තමයි. හැබැයි මේ පැත්තේ තියෙන හැම එකක් එක්කම සුළු වෙලා ඉදිරියට හරි. හරිද? ප්‍රශ්නේ පැහැදිලිද? අපිට ඕනෙන්නේ මොකද්ද? මේ පැත්ත කන්ටිනියු නොවි නවත්තලා මෙයා
එක්ක ඉදිරියේ තියෙන සෙල් එකින් එක සුළු කරන්න. දැන් ඉස්සෙල්ලා වගේ එකකින් ෆිල් හැන්ඩ් එක අල්ලලා ඇද්දොත් මොකද වෙන්නේ කියලාත් අපි බලමු. ඔන්න මේ සෙල් එක එකතු කරනවා මේ සෙල් එකත් එක්ක කියලා නිකන් දීලා ඩ්‍රැග් කරොත් වෙන්නේ මොකද්ද? මෙන්න බලන්න දෙවෙනි සෙල් එක නිල් පාටින් පෙන්නන්නේ මෙයා ගන්න. ඊළඟ සෙල් එක නිල් පාටින් පෙන්නන්නේ මෙතන. මේ පැත්ත හරි 15 හරි. ආයේ මේ පැත්ත ගත්තොත් B4 හරි. හැබැයි A4 නෙමෙයි. මේ පැත්ත හැම වෙලෙම A1 එකත් එක්ක සුළු වෙන්න ඕන. එහෙනම් අපි බලමු දැන් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා. මම කරන්නේ මොකද්ද? A1 සෙල් එක ළඟට ගිහිල්ලා මෙන්න මේ A1 කියන A1 කියන සෙල් එක කොහෙට දැම්මත් වෙනස් වෙන්න එපා. ඒ කියන්නේ ෆිල් හැන්ඩ් එක අල්ලලා ඩ්‍රැග් කරත් මෙයා ෆික්ස් වෙන්න, මෙයා ඇබ්සලියුට් වෙන්න කියලා කියන්නයි ලෑස්ති. මෙතනදී අපි කියනවා ඩොලර් ලකුණක් දාන්න කියනවා A අකුරට කලින් සහ අංක 1ට කලින්. ඒ කියන්නේ A1 කියන දෙන්න මැදින් ඔන්න ඔය විදිහට ඩොලර් ලකුණු දෙකක් දාන්න. මේ ඩොලර් ලකුණෙන් කියවෙන්නේ මොනතරම් දුරට කොපි කරත් ඒ වගේ තියෙන වැලියු එකේ වගේ කන්ටෙන්ට් වෙනස් වෙන්න එපා. හැබැයි B1 එකට එහෙම එකක් කියලා නැති නිසා ෆිල්ලන්ඩ් එකෙන් අල්ලලා ඩ්‍රැග් කරනකොට දෙවෙනි කොලම් එකේදී B2 වෙනවා, තුන්වෙනි එකේදී B3 වෙනවා, හතරවෙනි එකේදී B4 වෙනවා. අන්න ඒ වගේ වෙනස් වෙනවා. ඔන්න දැන් මම මේක එන්ටර් කී එක ප්‍රෙස් කරලා දැන් මම මේ ආන්සර් එකේ ක්ලික් කරලා ඩ්‍රැග් කරලා බලන්න. දැන් බලමු අපි ඩබල් ක්ලික් කරලා ඉන්නේ. මෙන්න බලන්න පිළිතුරේ නැහැ. මෙන්න දෙවෙනිය, තුන්වෙනිය, හතර, පහ, හය. තේරුණාද? වම් අත පැත්තේ සෙල් එක ඒ විදිහමයි නිල් පාට කොටුව ඒ එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හරි. හැමෝටම ක්ලියර් ඇති කියලා හිතනවා. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් දාන්න මෙසේජ් එකක් ඇබ්සලියුට් රෙෆරන්ස් කියන හොඳට ඔලුවට අරගෙන සාමාන්‍ය සුළු කරන්න පුළුවන් අපිට ෆිල් හැන්ඩ් එක පාවිච්චි කළා. හැබැයි සංඛ්‍යා රටාව දෙපැත්තම එක හා සමානව කන්ටිනියු වෙනවා නම් විතරයි. එක පැත්තක් නවත්තලා ඒ සෙල් එකත් එක්ක අනිත් ඒවා සියල්ල එකින් එක සුළු වෙන්න ඕනේ නම් ඇබ්සලියුට් සෙල් රෙෆරන්සස් පාවිච්චි කරන්න කියලා ඔන්න දැන් මම පැහැදිලි කරලා දුන්නා. තේරුණාද? right. තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම ඉන්ඩිවිජුවල් මෙසේජ් කරන්නම් ඒවට. common questions වලට අදාළව මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හරි දැන් අපි ඊළඟට යමු. වැදගත් පණිවිඩයක් දෙන්නයි ලෑස්ති. මොකක්ද දැන් අපිට තියෙන ඊළඟ ප්‍රශ්න. දැන් අපිට ආවා ලොකු ගැටලුවක්. පේලි දෙකක් එක හා සමානව data enter කරලා තියෙනවා ලොකු range එකක්. හැබැයි ඒ ටික ඔක්කොම එකින් එක සුළු කරන්න ගියොත් අපිට Excel වල ලොකු කරදරයකට ලක් වෙනවා කියලා අපිට හිතුන නිසා Excel අපිට chance එකක් දුන්නා. මොකද්ද? අපිට ඕනේ විදිහට මේක ඇතුලේ cell range එකක් සුළු කරන්න පුළුවන් තවත් cell range එකක් එක්ක අපිට fill handle එක use කරන්න. ඊළඟ ක්‍රමයේ දැන් අපි කරන්න යන්නේ හරි. මොනම ඉන්න පොඩ්ඩක්. හරි.
හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා හසිමිගෙන් ඒ අකුරට කලින් ඩොලර් මාක් එකක් දැම්මොත් වැඩ කරන්නේ නැද්ද කියලා. හරි. මම මේක ගැන පැහැදිලි කිරීමක් කරේ නෑ මොකද එච්චර ඇඩ්වාන්ස් ලෙවල් එකකට ඔයාලට අවශ්‍ය නැති නිසා. මම පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයගොල්ලෝ මේ රික්වෙස්ට් කරපු නිසා මම පොඩි අයිඩියා එකක් දෙන්නම් මේක ගැන. පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මේ ඩොලර් මාක් එක දාන්නේ ඇයි කියන එක මම තේරුම් කරලා දෙන්නම් ඔයගොල්ලෝ. ඒ කියන්නේ අපි සංඛ්‍යා රටාවක් පහළට කොපි කරගෙන යනකොට දැන් මේ සංඛ්‍යා රටාව අපි ඩොලර් මාක් එක මෙතනට දානවද මෙතනට දානවද කියලා ඇත්තටම අපි තීරණය කරන්න ඕනේ. කියන්නේ මේ දෙකටම ඩොලර් මාක් එකක් දැම්මොත් කිසි ගැටලුවක් නැහැ. හරි? හැබැයි අපි පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යනකොට අපි නිකම්ම හිතමු මේක $1 කියන එක A1 කියන එකද කියන්නේ කියලා. ඒතර මේ නම්බර එකෙන් සිලෙක්ට් කරලා මේක පල්ලෙහාට ඩ්‍රැග් කරොත් පල්ලෙහාට යද්දි වෙනස් වෙන්නේ ඒ අකුර නෙමෙයි මෙන්න මෙයා වෙනස් වෙන්නේ. නේද? ඔන්න ඊළඟට යද්දි ඒම තමයි හැබැයි 3 වෙලා තියෙනවා මෙතනදී. ඒම තමයි මෙතන 4. ඒම තමයි 5. හරි? එහෙනම් අපිට පල්ලෙහාට යද්දි වෙනස් වෙනවා පේන්නේ රෝ නම්බර එක මිසක් කොලම් නේම් එක නෙමෙයි. ඒ කියන කොලම් එක නෙමෙයි. ඒ නිසා අපිට අවශ්‍ය නම් පමණයි මෙන්න මේ ඒ අකුරට කලින් ඩොලර් ලකුණක් දාන්න. හැබැයි අපි ඩෙෆිනිට්ලි දාන්න ඕනේ කෙනා තමයි එකට කලින් ඩොලර් ලකුණක් දාන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ මෙයාට කලින් ඩොලර් එකක් දාපුවම ඔන්න මේ ඩොලර් එකේ අයිතිය එකට තියෙනවා. ඔයා ඒ අකුරට කලින් ඩොලර් එකක් දැම්මොත් ඒ ඩොලර් එකේ අයිතිය තියෙන්නේ මෙයාට. එහෙනම් $1 කියන එකෙන් කියවෙන්නේ රෝ නම්බර් 1 එක වෙනස් වෙන්න එපා. තේරුණාද ඒක? රෝ නම්බර් 1 එක වෙනස් වෙන්න එපා. පල්ලෙහාට ට්‍රැක් කරද්දී. හරි? අපි කොලම් එක ගැන කියලාත් නෑ. මොකද කොලම් එක ගැන කියන්න අවශ්‍ය නෑ. කොලම් එක කොහොමද එච්චරනේ. මෙන්න බලන්න දෙවෙනි එකේට එද්දි. මෙන්න තුන්වෙනි එකට එද්දි. මෙන්න 4 5 6 දෙක නේද? ඒ කියන්නේ පල්ලෙහාට ඩ්‍රැග් කරද්දී වෙනස් වුනේ රෝ නම්බර එක නිසා අපිට පුළුවන් ඩොලර් එක මෙන්න මෙතනට දාන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන ඒ අකුරට කලින් ඩොලර් එකක් දාන අවස්ථාවක් හිමි වෙන වෙලාව මොකක්ද කියලා. ඔයාලා හිතන්න බලන්න සංඛ්‍යා රටාව මේ පැත්තට ඩ්‍රැග් කරා කියලා. මෙතනට එද්දි බලන්න B1 C1 D1 E1 නේද? එතකොට 1 කියන රෝ නම්බර එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි E B F ඔය වගේ කොලම් නේම් එක වෙනස් වෙනවා. ඒ නිසා අපි පටන් ගන්නකොටම කියනවා ඒ අකුරට කලින් ඩොලර් එකක් දාලා කියනවා අපි ඩුප්ලිකේෂන් එකක් කරන කිසිම වෙලාවක ඩ්‍රැග් කරද්දී මොනවද ස්ලෑෂ් එකක් වැදුණා. අපි ඩුප්ලිකේට් එකක් කරන කිසිම වෙලාවකදී කොලම් නේම් එක මාරු කරන්න එපා. මෙන්න මෙතනට එද්දි A1යි B1යි නෑ A1යි A1යි A කියන එක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද ඒක? ෆිල් හැල් එක පාවිච්චි කරලා ඩ්‍රැග් කරන අවස්ථාවක ඩ්‍රැග් කරන්නේ අපි කියනවා vertically ඩ්‍රැග් කරනවා නම් ඔයා අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕනේ රෝ නේම් එක රෝ නම්බර එක ගැන. මෙන්න මෙතන පේන්නේ vertical drag එකක් මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙනම් ඔයා රෝ නම්බර එක වෙනස් නොකර තියාගන්න වග බලා ගන්න. හැබැයි ඔයා drag කරන්නේ horizontally නම් හරස් අතර නම් ඔයා මතක තියාගන්න ඕනේ ඩොලර් මාක් එක දාන්න ඕනේ කොලම් නේම් එකට. මොකද මෙහෙට කොපි වෙන්න වෙනස් වෙන්නේ කොලම් එකේ නම නිසා. එතකොට කොලම් එක වෙනස් වෙන්න එපා කියන එක විතරයි කියන්නේ. මේකට අදාළ නෝට් එකක් මගේ ප්‍රසන්ටේෂන් එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා මම හයි ඩිප්ලෝමා එකේ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලන්ට ඉවලා තියෙන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය කරුණු විතරක් තේරුම් ගන්න. හැබැයි ප්‍රශ්න තියෙන ඕනේ තැනක අහලා ඒක ක්ලියර් කරගන්න. මම විෂයට අදාළ කොටස් ඔයාලත් එක්ක කතා කරනවා. නමුත් ඉන් එහා දෙයක් ගැටලුවක් විදියට අහනවා නම් මට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. තේරෙනවද ඒක? right. දැන් අපි යන් ඊළඟ කොටස. මම හිමීට කරගෙන යන්නේ. ගොඩාක් වේගෙන් යන්නේ නැහැ. මොකද Excel මුල් තියරිය හොඳට වැදගත්. අපිට දවස් 3ක් විතර වගේ Excel වලට අවශ්‍ය වෙන්නේ කාලේ. ලොකු දේවල් අපි කතා කරන්නේ. නමුත් ෆවුන්ඩේෂන් අපි හරියට අල්ලගමු. හරි නේද? right. දැන් අපි යන්නේ ඊළඟ කොටස. ඊළඟ කොටස කියලා අපි කතා කරන්න උත්සාහ කරන්නේ මොකද්ද බලන්න පොඩ්ඩක්. අපි එනවා මෙන්න මේ වගේ අවශ්‍යතාවයක්. හොඳට බලා ගන්න මගේ උවමනාව මොකක්ද කියලා. මට ඕනේ දැන්ට ඉගෙන ගත්ත විදිහට මට අයිඩියා එකක් දෙන්න. මේ පේලියේ තියෙන සියලුම සංඛ්‍යා සහ මේ පේලියේ තියෙන සියලුම සංඛ්‍යා සුළු කරලා උත්තරේ E4 කියන සෙල් එකට ගන්න ඕන. පුංචි වෙලාවක් දෙන්නම්. chat එකේ මට පොඩි ටයිප් කරන්න දිගට ඕනේ නැහැ. ස්ටෙප් 4ක් විතර වගේ මට එවන්න. ඔයාට තේරෙන විදිහට අපි ඉගෙන ගත්ත විදිහට මේ සෙට් එකේම එකතුවයි මේ සෙට් එකේම එකතුවයි ගන්න අපි දැනට ඉගෙනගෙන තියෙන ක්‍රමය මොකක්ද?
මට ඕනේ B වල තියෙන සියලුම අගයන් සහ C වල තියෙන සියලු අගයන් සුළු කරලා උත්තරයක් ගන්න ඕන. එකතු කිරීමෙන්. අපි එකතු කිරීමේ ක්‍රමවේදය පාවිච්චි කළා මට පිළිතුර ගන්න විදිහ. පුංචි මැසේජ් එකක් එවන්න ඔයාලා කියනවා නම් A1 B2 C3 කියලා යොදාගෙන එකතු කිරීම දාලා සුළු කරනවා කියලා ඒ පිළිවෙල ස්ටෙප් දෙකක් විතර. ඒ කියන්නේ B එකතු කිරීම C එකතු කිරීම D කියලා ලියලා මම නිකන් උදාහරණයක් දෙන්නේ. ඔයාලට පුළුවන් මෙසේජ් එකක් දාන්න. හරි. ඔයාලා හිතන විදිහට E4 සෙල් එකට මේ තියෙන සියලුම නම්බර් වල එකතුව ගන්න ක්‍රමේ මට මෙසේජ් එකක් දාලා එවන්න දැම්ම. පුංචි වෙලාවක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න ටක් ගාලා එවන්න බලන්න. right. හසිනික හොඳ උත්තරයක් තියෙනවා. everyone දාන්න මෙසේජ් එක දාද්දී Tamanට හිතෙන විදිහට B1 B2 B3 සියලු මාගයන් හොඳ try එකක් තියෙනවා රොයිනිගේ උත්තරේ. තව තියෙනවද පිළිතුරු? මෙච්චරයි හිතන්න ඕනේ. B1 ඉඳලා B1 ඉඳලා පල්ලෙහාට තියෙන data ටිකයි C1 ඉඳලා තියෙන පල්ලෙහාට තියෙන data ටිකයි ඔක්කොම සුළු කරලා උත්තරයක් ගන්න ඕනේ. සරලව හිතන්න. නිකන් අපි එකතු කරගන්න ක්‍රමය මොකක්ද? හොඳ පිළිතුරු ටිකක් තියෙනවා B1 C1 and drag. right. ඔයාලා කියන විදිහට උත්තර ගත්තොත් අපිට දැන් සුළු කරන ක්‍රමය අපි මතක් කරමුකෝ. අපිට දැන් මේ දෙන්න සුළු කරන්න ඕනේ නම් අපි කරපු ක්‍රමය තමයි මෙයයි සුළු කරන්න ඕන නම් අපි කරේ සමානයි මෙයා සිලෙක්ට් කරනවා එකතු කිරීම මෙයා සිලෙක්ට් කරනවානේ. දැන් මගේ උවමනාව ඒක නෙමෙයි. මගේ උවමනාව ඕනෙන්නේ මේ ලිස්ට් එකේ තියෙන ඔක්කොම ටිකයි මේ ලිස්ට් එකේ තියෙන ඔක්කොම ටිකයි සුළු කරලා උත්තරේ මෙන්න මෙතනට ගන්න. මොකක්ද අපි කරන්න ඕන? නෑ මෙතන ඩ්‍රැග් කරොත් වෙන්නේ මේ උත්තර ගොඩක් එන්න පුළුවන් සෙල් වල. දැන් මෙතන ඉස්සලා අපි කරා මතක ඇතිනේ මේ මෙතන උත්තරය අරගෙන පල්ලෙහාට ඇදගෙන ගියාට පස්සේ උත්තර බේලියක් ආවනේ. මට ඕනේ මේ තනි කොටුවක් ඇතුලේ මේ සෙට් එකේම උත්තරේ කීයද? මේ ඔක්කොම එකට එකතු කරපුවාම එන ගාණ කීයද කියලා. අනේක තමයි අපිට ඕනේ. ඒ පිළිතුර ගන්නේ කොහොමද Excel වල? මට හරි උත්තරයක් ඕනේ කාගෙන් හරි. හොඳට හිතලා බලලා එවන්න බලන්න. දැන්ට ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා. ඔව් එක සෙල් එකකට. එක සෙල් එකක් ඇතුලේ මෙන්න මෙයා ඇතුලේ තමයි උත්තරේ ඔව්.
කාට හරි තියෙනවද අයිඩියා එකක්? නෑ මම පුංචි සපෝට් එකක් දෙන්නම් මේකට ඩොලර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලර් ලකුණ ඕනේ නැහැ. හරි. ඔය try එකක් දෙන්න හැමෝම. ඩොලර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක. දැන් හිතලා කරමු බලන්න. හරි. මෙන්න මේ මෙන්න මේ හතර දෙනාගේ උත්තරේ මෙතනට ගන්න ඕනේ. මට එවන්න බලන්න පුළුවන් නම් උත්තරේ. මෙන්න මේ අගයන් හතර මට zoom කරලා පෙන්නනවා. හරි. ඔන්න ඔහම මෙන්න මේ උත්තර. මෙන්න මේ හතර දෙනාව එකට එකතු කරලා උත්තරේ මෙතනට ගන්න ඕනේ නම් මොකක්ද අපි පාවිච්චි කරන ක්‍රමය? දැන් එවන්න බලන්න මැසේජ් එක. මේ හතර දෙනාම සුළු කරන්න ඕනේ. සාමාන්‍ය විදිය ඔයාලා දන්න විදිය කියලා එවන්න බලන්න. අපි කතා වුණා create a formula that had two numbers. numbers දෙකක් එකතු කරන්න අපි මොකද්ද පාවිච්චි කරන formula එක? දැන් මෙන්න මේ හතර දෙනාම සුළු කරන්න ඕනේ. මොකක්ද අපේ formula එක? මේ හතර දෙනා එකතු වුණොත් ගාන කීයද? අසිනිගේ උත්තරයක් එවලා තියෙනවා. බලමු තව උත්තර තියෙනවද කියලා. සරලව හිතන්න මේක ලොකු කතන්දර වලට යන්න එපා. ඔව් ධනංජනීගේ උත්තරෙත් එනවා. G1 G2 G3 G4. ඔකනේ අපි දන්න ක්‍රමය නේ. අනිත් අය මොකද කියන්නේ? ඊට එහා තව ක්‍රමයක් තියෙනවද? දැන් අපි ඉගෙන ගත්ත දේවල් භාවිතා කරලා අපිට පුළුවන් මෙන්න මේ වගේ යන්න. මනුෂ්‍යකාගේ උත්තරේ හරි අපි ඉස්සරහට එමු මේ වගේ මොකක්ද ඒ කියලා තියෙන කෙනෙක් ගැන කතා කරන්නේ. දැන් අපි කතා කරමු නන් රයිට්. අන්න ඉසොලිට් ඒවල තියෙන උත්තරය. හරි. මට දැන් ඔය අනුසාරයෙන් අයිඩියා එකක් දෙන්නකො මේකට. දැන් එහෙනම් මේකට මට උත්තරයක් කියන්නකො. මේ ටික සුළු කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ කියන්නේ? මේ ටික සුළු කරන්න ඕනේ. පොඩි ස්ටාර්ට් එකක් නිකන් අරන් එන්න. පොඩි ප්‍රශ්නයක් මම කිව්වේ. B කොලම් එකේ තියෙන අගයන් සහ C කොලම් එකේ තියෙන සියලු අගයන් සුළු කරලා උත්තරයක් දෙන්න අපිට ක්‍රමයක් කියන්න. හැමෝටම අවස්ථාව තියෙනවා Taman දන්න මොන හරි දෙයක් එවන්න පුළුවන් ඈ. අසිනි පොඩ්ඩක් හිතලා බලමු දැන් ඔය හිතපු විදිහටම මට කියන්නකෝ මේ කොලම් දෙකේ එකතු ගන්න කොහොමද කියලා. ඔක්කොම ඕනේ නැහැ. චුට්ටක් නිකන් ටයිප් කරලා එවන්න. පේලි දෙකක් තුනක් විතර. ඔක්කොම ටයිප් කරනකන් ඉන්න එපා. අන්න හරි. මේ තියෙන විසිරුගේ මම උත්තරේ හරි කියන්නේ නැහැ. විසිරු ඒවල තියෙන විදිය නියම. තිත්තිරි ටිකක් දාලා එවන්න. මෙහෙම කරා ඕම ගියා. මෙහෙම කරා ගියා.
හරි. ඇති වෙලා. දැන් ඔයගොල්ලෝ මට මේ කොලම් එක සුළු කරලා උත්තරයක් ගන්න ඕන නම් ඔයගොල්ලෝ ක්‍රම ගොඩක් මට එවලා. මම එකක් දෙකක් අරගෙන නිකන් පෙන්නන්න මේ අන්තිමට කවුද එවලා තියෙනවා මට තර්ශිකාගේ අවුට්පුට් එකක් තියෙනවා මම ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්න. මොන එයා දාලා තියෙනවා සමානයි පැරන්තෙටි එකක් ඕපන් කරලා B1 සිට B20 දක්වා කියන මෙන්න මෙහෙම සිලෙක්ට් කරපුවාම B1 ඉඳලා B20 වෙනකන් වරහන වහනවා එකතු කරනවා ආය වරහනක් කරලා C1 ඉඳලා C20 වෙනකන් වරහන වහනවා. අපි එන්ටර් කරලා බලමු 50යි කියලා එනවා උත්තර. හරිද? මේ දෙකේ එකතුව 50යිද? මේ දෙකේ එකතුව මම පහසු කරන්න 2100ක් වෙන්න ඕනේ එකතුව. අපි මෙතන ඇවිල්ලා තියෙන උත්තරේ 50. අපිට කරන්න දෙයක් නැහැ. මේ උත්තරේ ගන්න තියෙන්නේ සෑහෙන අමාරු ක්‍රමයකට. ඔව් මොන ඔය අරුණී වල තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? අපිට සමාන කිරීම ගහලා මෙයා එකතු කරනවා මෙයාත් එක්ක එකතු කරනවා මෙයා එකතු කරනවා ඔන්න ඔය විදිහට ස්ටෙප් බයි ස්ටෙප් හැම සෙල් එකක්ම සුළු කරන්න කියලා මෙන්න මේ වගේ දෙන්න වෙනවා. හරි එකතු කරනවා ආයේ මෙයාව ආයේ වරහණක්වත් ඩොලර් ලකුණක්වත් මේ කිසි දෙයක් ඕනේ නැහැ. ඔන්න ඕක තමයි ක්‍රමය. දැන් ඉගෙන ගත්ත දේවල් වල හැටියට. right. මේක නේද ක්‍රමය? කාට හරි අයිඩියා එකක් තියෙනවද මීට එහා ක්‍රමයක් ගැන? මේක තමයි අපිට තියෙන පහසුම ක්‍රමය. ඔන්න දැන් මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා 2100යි උත්තරය. මම ඩබල් ක්ලික් කරලා පෙන්නන්න මෙන්න අවුට්පුට් එක එන්නේ. ක්ලියර්ද? එහෙනම් දැන් අපි බලමු මේට වැඩිය තව පහසු ක්‍රමයක් මේකට තියෙනවා. මොකක්ද මීට වැඩිය පහසු ක්‍රමයක් කියලා මම මේ කතා කරන්නේ. මම හැමෝම හොඳට බලා ගන්න ඈ. ඔයාලට පේන්නේ නැති මෙතන අංක තියෙන්නේ 40ක් නේ. මම 40 වතාවක් මොකද කරේ? ධන ලකුණ මට ටයිප් කරන්න සිද්ධ වුණා. 40 වතාවක් සෙල් සිලෙක්ට් කරන්න සිද්ධ වුණා. හැබැයි අර විශේෂයෙන් මම ගොඩක් අයගේ දැක්කා මේක මම මේ අන්තිමට යපු නිසා මේ තශිකාගේ උත්තරේ ගන්නෙ. තශිකා එවලා තිබුණා B1 සිට B20 දක්වා කියලා. ඇත්තටම එකවර සිලෙක්ට් කරන්න තිබ්බා නම් නියමයි. හරි පහසුයි මේ වැඩේ. ඒ කියන්නේ දැන් මේකේ 1,48,000ක් රෝස් තියෙන වෙලාවක අපිට මේ මුළු රෝස් ගානම එකවර සිලෙක්ට් කරලා සුළු කරන්න තිබ්බා නම් හරි ලේසි. හැබැයි එහෙම එකක් අපිට තාම අපි ඉගෙනගෙන නැහැ. එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ අංක 40ක් සුළු කරන්න නම් 40 වතාවක් මම හිතන්නේ 39 වතාවක් අපිට එකතු කිරීමේ ලකුණ මේ එන්ටර් කරන වැඩේ සහ එක ළඟ තියෙන ඉලක්කම් පවා අපිට එකින් එක සෙල් එක ළඟ තියෙන සෙල් පවා එකින් එක සිලෙක්ට් කරන්න සිද්ධ වෙන අපි මේකට කියනවා නයිට්මෙයාර් එකක්. ඇත්තටම ඩෙවලොපර් කෙනෙකුට එහෙම නැත්නම් Excel එඩිටර් කෙනෙකුට Excel වැඩ කරන මේ accountant කෙනෙකුට ලොකු ප්‍රශ්නයක්. ඉතින් Excel use කරන්න ඕනේ නැහැ නේ. මෙහෙම අමාරුයි වැටෙන්න ඕනේ. නේද? එහෙනම් මේකට මොන හරි පහසු ක්‍රමයක් කරන්න ඕන. ඒ නිසා Excel විෂය ඉගෙන ගන්න Excel ගැන කතා කරපු ගොඩක් අය පොඩි මෙන්න මේ වගේ වැඩක් කරා. මොකද්ද වැඩේ? එයාලා කරා මේක ඇතුලේ තියෙන සියලුම එකතු කිරීමේ ලකුණු වෙනුවට මේ එකතු කිරීමේ ලකුණු ඔක්කොම ගත්තා එළියට. මම නිකන් මෙන්න මෙහෙම පොඩි chart එකක් ඇඳලා පෙන්නන්නම්. බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. මම පොඩි අයිඩියා එකක් ගන්නවා වගේ දෙන්න යන්නේ. මේකේ තියෙන සියලුම එකතු කිරීමේ ලකුණු ටික මෙතන තියෙනවා. මෙතන එකතු කිරීමේ ලකුණු මේ ඔක්කොම වෙනුවට මෙයා පුංචි නමක් ආදේශ කරා. එකතු කිරීමේ ලකුණු වෙනුවට. හරි. මේ එකතු කිරීමේ ලකුණු ඔක්කොම රිප්‍රසන්ට් කරනවා මොකද්ද? ලස්සන ලියන්න. SUM කියලා අකුරු ටික. කිසිම තේරුමක් නැහැ. එහෙම තේරුමක් ඔගේ හොය හොය යන්න දඟලන්න එපා. හරි? ලතින් වර්ඩ් එකක්. SUM කියලා නිකන් හිතන්නකෝ. සම් කියලා වචනයක් මෙයා ආදේශ කරා මොනවටද? සියලුම එකතු කිරීමේ ලකුණු. එහෙනම් එකතු කරන්න කියන කතාව ගැබ් වෙලා තියෙන වචනයක් තමයි සම් කියලා කියන්නේ. එතකොට Excel ඉගෙන ගත්ත ඔයයි මමයි විතරයි මේක දන්නේ. මේක ගොඩක් වෙලාට Excel නොදන්න කට්ටිය දන්නේ මොනවද සම් කියන්නේ කියලා කිව්වම දන්නේ නැහැ ඒක. එහෙනම්
Excel වලදී මේ එකතු කිරීම කියන ගණිත කර්මය වෙනුවට ආදේශ කරන වචනයක් තමයි sum කියලා කියන්නේ. දැන් කතාව ටිකක් පහසුයි. මොකද්ද පහසුව තියෙන්නේ? අපිට කියන්න පුළුවන් නම් එකතු කරන්න මෙන්න මේ අගයන්. හරි. දැන් තාශිකාගේ උත්තරේ අන්තිමට යවපු උත්තරේ හැමෝටම තේරෙනවා ඇති මැසේජ් වල තියෙනවා වාන 13:28 උත්තරේ මේ තාශිකා හරි හින්දා කියනවා නෙමෙයි ඈ වාගේ උත්තරේ වැරදි. හැබැයි මම ඒක පෙන්වන්න උත්සාහ කරන්නේ ඒ වගේ එකක් කරන්න තිබ්බනම් හරි පහසුයි අපිට. B1 සිට B20 දක්වා ඇති සියලු වගයන් එකතු වෙන්න කියලා කියන්න තිබ්බනම් අපිට කතාව ඉවරයි. එහෙනම් ඒ වැඩේ කරන්න අපිට වචනයක් ආදේශ කරලා දෙනවා Microsoft ලා Excel වලදී එකතු කිරීම කියන එකට ධන ලකුණ පාවිච්චි කරන්න ඕනේ නැහැ. හරි? ඔයාලා කෙලින්ම SUM කියන අකුරු ටික පාවිච්චි කරනවා. SUM කියන අකුරු ටික පාවිච්චි කරන්න කියලා අපිට දීලා තියෙනවා. right. එහෙනම් අපි කොහොමද මේක කරන්නේ? මම එහෙනම් මෙන්න මෙහෙම වැඩක් කරනවා. සමානයි SUM කියලා වරහණක් කරනවා. සමානයි SUM කියලා වරහණක් කරලා මම අර අශිකායක උත්තරේ විදිහට මේ සෙට් එකම සිලෙක්ට් කරනවා. එතකොට මේකේ කොහෙවත් තැනක අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත විදිහට ඇඩිෂන් කියලා හරි ප්ලස් මාක් එක හරි එහෙම මොනවත් මේකේ පේන්නේ නැහැනේ. ඒ කියන්නේ මේක Excel ඉගෙන ගත්ත නැති කෙනෙක් ඉන්නවනම් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. නිකන් අකුරු තුනක් දාලා මේ B1 ඉඳලා B20 කියන එක නම් තේරෙනවා හැමෝටම. B1 to B20 කියන එක මම හිතන්නේ හැමෝටම තේරෙනවා. හැබැයි මොකද්ද sum කියන්නේ කියන එක පැහැදිලි නැහැනේ. මොකද්ද sum කියන්නේ කියන එක තේරෙන්නේ. එහෙනම් අපි දැන් ඉගෙන ගත්තා ටිකකට කලින් අර වගේ ලොකු ගණිත කර්මයක් ඇතුලේ තිබුණ එකතු කිරීමේ ලකුණු සියල්ල පිටට අරගෙන ඒ එකතු කරනවා කියන කන්ඩිෂන් එකට equal කරා word එකක් SUM කිය. එහෙනම් Excel අඳුරනවා sum කියලා කියන්නේ pre-defined formula එකක්. තේරුම් ගන්න හැමෝම උන්ට අවධානයෙන් අහගෙන ඉන්න pre-defined formula එකක්. පෙර නිර්මාණය කරපු සමීකරණයක්. එහෙම නැත්නම් එකතු කිරීම කියන ගණිත කර්මය කවලා තියෙන එහෙම නැත්නම් එකතු කිරීමේ කියන ගණිත කර්මය ආදේශ කරලා තියෙන වචනයක්. ඒක දන්නේ Excel ඉගෙන ගන්න අපි විතරයි. කවුරුත් Excel ඉගෙන ගත්තේ නැති කෙනෙක් SUM කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තේරුණාද? එහෙනම් sum මොනවද? B1 to B20. එකතු වෙන්න B1 සිට B20 දක්වා. අපිට ඕන මෙහෙමත් පුළුවන්. මේ සෙට් එක විතරක් දෙන්න තු මෙතන ඉල්ලා අරගෙන මෙන්න මෙහෙම රේන්ජ් එකක් සිලෙක්ට් කරනවා. දැන් ඔන්න ඔයාලට පේනදී නිල් පාට කඩේරක් ඇනලා තියෙනවා මගේ රේන්ජ් එකේ. equal sum B1 to C20. B1 to C20. ඒ කියන්නේ B1 සිට C20 දක්වා ඇති සියලු වගයන්. ඔන්න මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. උත්තරය හරි නේද? පැහැදිලිද වැඩේ? මොකක්ද එතකොට මේ ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ pre-defined formula එකක්. ෆන්ක්ෂන් කියලා කියන්නේ යම්කිසි ගණිත කර්මයකට නිර්මාණය කරන ලද වචනයකට තමයි අපි ෆන්ක්ෂන් එකක් කියන්නේ. ඒකේ ඩික්ෂනරි මීනින් එකක් හොයන්න යන්න එපා. ඒක ඕනේ Excel මීනින් එකක් විතරයි අපිට. අපිට අපේ වැඩේ පහසු කරගන්න එකතු කරනවා කියන එක, ඒ කියන්නේ add කියලා දාන්න ඕනේ එකක් තමයි මේගොල්ලෝ මේ SUM කියලා දාලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඇයි කියලා. හරි. හැබැයි නිකන් සරලව තේරුම් ගන්න ගණිත කර්මයක් ඇතුලේ එහෙම නැත්නම් Excel operators වලදී අපිට හම්බෙච්ච ලොකු බැරියර් එකක්. දැන් ඔයගොල්ලෝ උත්තර ටික දැක්කහම තේරෙනවා කෙනෙකුට හිතා ගන්න බෑ මේ ඉලක්කම් 40ක් සුළු කරන්නේ කොහොමද කියලා Excel වල කිව්වහම එකවර හිතා ගන්න බැරි වුණා අපි කාටවත්. හැබැයි අපි ඉගෙන ගත්ත සාමාන්‍ය විදිය කරන්න ගියොත් එහෙම ඒක ලොකු කරදරයක්. අපිට හැම අගයක් අගටම එකතු කිරීම දදා යන්න වෙනවා. මම 40 වතාවක් දැම්මා මේ උඩ වැලියු එකේ. හැබැයි එකතු කරනවා කියන කන්ඩිෂන් එක පිටට අරගෙන එයාව වචනයකට ආදේශ කරලා අපිට අවශ්‍ය සංඛ්‍යා රේන්ජ් එක සිලෙක්ට් කරලා දුන්නාම අපි ඒකට කිව්වා මොකද්ද? sum එක. නැත්නම් අපි එකතු කරපු සංඛ්‍යා රේන්ජ් එකක් අපි එකතු කරනවා කියන කන්ඩිෂන් එක sum කියලා අපි කතා කරනවා. එතකොට සමානයි sum අපිට අවශ්‍ය data range එක දීලා එන්ටර් කරපුවාම ඔන්න පිළිතුර. මේ කොටසට අදාළ මම පුංචි පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එක ඔයාලට පෙන්නන්න. මේකට අදාළ නෝට් එක කොයි වගේ දෙන්නේ කියලා මේක ප්‍රසන්ටේෂන් එකත් එක්ක ඉක්වල් කරලා හොඳට පැහැදිලි කරගන්න.
මම ප්‍රසන්ටේෂන් එක ඕපන් කරගන්නම් මේකේ. හරි. right මම හිතන්නේ පේන වැඩි ඔයාලට structure of a function. මෙන්න function එක structure. හරි. මොකක්ද function එකක් කියන්නේ කියන එක අපි ඉස්සලා කතා කළේ. මගේ මේ images ටික මම ආපහු install කරලා ඔයාලට දාන්නම්. දැන් නිකන් බලාගෙන යන්න. මෙන්න මෙතනින් බලා ගන්න. What is a function? කවුරු හරි අහුවොත් මේ function පුළුවන්ද? Excel function පුළුවන්ද කියලා අහනවා නේද අපි? එකපාරම කිව්වම අපිට තේරෙන්නේ නැහැ මොකක්ද Excel function එකක් කියලා. හරි? මෙන්න දැන් ඉගෙන ගන්න ලේසි සරල තැනක් තියෙනවා. මොකක්ද Excel function එකක් කියලා කියන්නේ? Function is a predefined formula. Function is a predefined formula that perform calculate using specific value in a particular order. ඒ කියන්නේ මොකක්ද? අපි මොනවා හරි order එකක් ඇතුලේ specific value එකක් අරගෙන අපි පාවිච්චි කරපු මොනවා හරි formula එකක්. එහෙම නැත්නම් සමීකරණයක්. Function can be used to perform a simple or complex calculation. ඒ මොකද කියන්නේ? එකතු කරනවා, අඩු කරනවා, වැඩි කරනවා වගේ simple calculation එකකට use කරන්නත් අපිට පුළුවන් function එක. ඒ වගේම complex calculation එකක් කියන්නේ. complex calculation එකක් කියලා කියන්නේ ඔයාට යම්කිසි අගයක් අපි හිතමුකෝ නිකන් loan calculate එකක් කියලා ඉතින් අපි බැංකුවකින් loan එකක් ගන්න යනකොට අපිට loan එක calculate කරන්න ඕනේ නේද? කියන්නේ දැන් ඔයාට loan එක ගන්න ප්‍රමාණය කොච්චරද? බැංකුවේ interest එක කොච්චරද? ගෙවන වාරික දාන කීයද? ඔන්න ඔය අගයන් ටික දාපුවම එක වාරිකයකට කීයක් ගෙවන්න ඕනේද කියලා අගයක් එනවනේ. එතන ඔයාට අවුරුදු 5කට ලක්ෂ 5ක loan එකක් ගන්න ඕනේ 112.5ට. එතකොට 112.5ක percentage එකක් අවුරුදු 5 ඇතුලේ මාස 60කට වැටෙනකොට ඔයාට එක වාරිකයක් කීයක් ගෙවන්න ඕනද කියලා හදාගන්න ඕනේ ගණිත කර්මය හදාගන්න ක්‍රමයක් තියෙනවානේ. මෙන්න මේ වගේ complex calculation එක. කියන්නේ එකතු කිරීමක්, අඩු කිරීමක්, බෙදීමක්, වැඩි කිරීමක් වගේ අගයන් calculation වර්ග කිහිපයක් එකට එකතු වෙලා හැදෙන තනි ගණිත කර්මයකට අපි කියනවා complex calculation එකක්. එහෙනම් Excel ට පුළුවන්ලු මෙන්න මේ function හදාගන්න complex calculation. දැන් අපි හිතමුකෝ loan calculator. අපි loan කියලා function එකක් තියෙනවා කියලා මෙහෙම එකක් නැහැ. මම නිකන් කියන්නේ ඔයාලට loan කියලා function එකක් තියෙනවා. මේ loan function එක ඇතුලේ පළවෙනි වරහණ කරලා පළවෙනි ස්ථානට දෙනවා වාරික කීයද? right වාරික 60යි. කමාවක් දාන්න. ගන්න ගාන කීයද? ලක්ෂ 5යි. කමාවක් දානවා. percentage එක කීයද බැංකුවේ? 12.5යි. වරහණ වහලා enter key එක press කරපු ගමන් අපිට අවසාන පිළිතුරක් එනවා එක වාරිකයක ගාන කීයද? පැහැදිලිද මේක? ඔන්න ඔය වගේ complex calculation වලට function එකක්. දැන් ඔක අපි මනෝමය manual හදුවොත් මොකද කරන්න ඕනේ? ලක්ෂ 5ට 112.5 ගාන interest එක හදලා ඒක ඕනනම් 60න් බෙදන්න පුළුවන්. කෙටියෙන් අපි ගන්නවා. හැබැයි මාසික පොලි අනුපාතයක් එකතු වෙනවා නම් ඒකේ calculation එක ආපහු වෙනස් කරන්න සිද්ධ. ඔන්න මම සරල උදාහරණයක් ඔයාලට කිව්වේ මොනවද complex calculation. එහෙනම් ඉදිරියේදී අපිට Excel වල function කියලා කියන්නේ ඔයාට ඒක මම කරදරයක් විදිහට හිතන්න එපා. දැන් function එහෙම උගන්වන්න දීතන ඇයි සර් function මොකටද කියලා මම ප්‍රැක්ටිකලිම ඔය කතාව ඇහිලා. function මොකද නැහැ නේද? එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම තියෙන අපිට දාලා සුළු කරන්න පුළුවන් නේ. හැබැයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අංක 40ක් සුළු කරද්දී අපි කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? ඉලක්කම් 40 සුළු කරන්න බෑ අපිට. නේද? එනිසා function කියලා දෙයක් introduce කරලා තියෙන්නේ ඔයාවට මහන්සි නොවි සුළු කිරීම ගන්න. හැබැයි එතන පුංචි issue එකකට තියෙන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගෙන තියෙන්නේ එකතු කිරීමේ ලකුණෙන් එකතු කරනවා මිසක් අකුරු තුනක් ඇල්ෆබෙට් එකේ අකුරු තුනක් පාවිච්චි කරලා වරහන් ඇතුළකට මොන හරි අගයන් ටිකක් සිලෙක්ට් කරලා දීපම උත්තරයක් එනවා කියලා දෙයක් ගැන අපිට හුරු නැහැ. දැන් අපි idea එකක් ගමු. What is the meaning of function? මොකක්ද function එකක් කියලා කියන්නේ? Function is a predefined formula. function එකක් කියලා කියන්නේ predefined formula. now අපි මෙතනින් එහාට ගණිත කර්මයක් අරගෙන Excel වලදී ඒ වෙනුවෙන් භාවිතා කරන function එක මොකක්ද කියන එක තමයි තේරුම් ගන්න. දැන් අපි චුට්ටක් environment එක ගැන හිතමු function එකක් මොනවද? මෙන්න තියෙනවා the structure of a function.
the structure of a function. ෆන්ක්ෂන් එකක ස්ට්‍රක්චර් එක මොකක්ද? මම ඒක ප්‍රසන්ටේෂන් එක මේක තියෙනවා ඉස්සෙල්ලා. හරි මෙන්න මේක බලන්නකො. each function has a specific order called a syntax. හැම ෆන්ක්ෂන් එකකටම තියෙනවා ස්පෙસિෆික් කෝඩ් එකක්. ඒකට අපි සින්ටැක්ස් එකක් කියලා කියනවා. සමීකරණයකටත් එහෙම නෙනේ. ඔයගොල්ලෝ දන්නේ නැති සමීකරණයක් වුණාම අනිවාර්යයෙන් ඒකට නිවැරදි පිළිවෙලක් තියෙනවා. ආදේශ කරන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. දත් ආදේශ කරන්න ආවට ගියාට බෑ. නිවැරදි ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ ස්පෙસિෆික් කෝඩ් එකක් තියෙන ඒකට අදාළ සින්ටැක්ස් එකක් තියෙනවා. which must be strictly followed for the function to be work correctly. කියන්නේ ඔයා හරියට ෆන්ක්ෂන් එක ෆලෝ කරගෙන ගියොත් ඔයාට පුළුවන් ෆන්ක්ෂන් එක නිවැරදිව වැඩ කරන විදිය තේරුම් ගන්න. ඒ කියන්නේ ඔයාට අකුරක් හරි වෙනස් වෙනවා නම් දැන් විශේෂයෙන් දැන් එකතු කිරීමේ ලකුණ දාලා සුළු කරනවා නම් අපිට අවුලක් නැහැ. එකතු කිරීමේ ලකුණ අපිට හුරුයි. හැබැයි ඉංග්‍රීසි අකුරු තුනක් භාවිතා කරලා සුළු කිරීමක් කරද්දී SUM කියද්දී ඔයාට SAM කියලා වදින්න පුළුවන්. එහෙම වැරදීමක් වුණොත් මෙයා කියනවා must be strictly follow for the function to be work correctly. ඔයා ස්පෙලිං මිස්ටේක් කරන්න බෑ කීයටවත් ෆන්ක්ෂන් එකක් ටයිප් කරලා. කොහොමද ෆන්ක්ෂන් එකක් එන්නේ? all function begin with the equal sign. හැම ෆන්ක්ෂන් එකම පටන් ගන්නෙ සමාන කිරීමකින්. අපි ඒක ගණිත කර්මවලදී ඉගෙන ගන්නවා. අපි සාමාන්‍ය mathematical operators දාද්දී අපි තේරුම් ගත්තා කොහොමද ගණිත කර්මයක් භාවිතා කරන්නේ. ඊළඟට අපි කියනවා after the equal sign divide the function name. සමාන කිරීම මුලට සෙල් එකේ දාලා ඊට පස්සේ පළවෙනියටම ෆන්ක්ෂන් එකේ නම ටයිප් කරනවා. then there will be an argument. ෆන්ක්ෂන් එකේ නම ටයිප් කරන්න කියනවා. ෆන්ක්ෂන් එකේ නම වාට මතකයි නම් වාට නම දෙන්න පුළුවන්. නැත්නම් ඒක අකුරක් ගැහුවොත් වාට ෆන්ක්ෂන් ලිස්ට් එකක් පල්ලෙහාට පෙන්නනවා. හරිද? අපේ නම් මෙසේජ් එකක් දාන්න මගේ කනෙක්ෂන් එක පොඩි ඩොක් එකක් තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ආගියුමන්ට් එක ඇතුලේ මේක වැඩ කරන්නේ. අන්න මම පොඩි රූප සටහනක් මෙතන ගන්නවා. මම Excel sheet එක open කරලාම ෆන්ක්ෂන් එකේ follow වෙන හැටි පෙන්නන්න මෙන්න මෙහෙම. අපිට සමාන කිරීම ටයිප් කරනවා. මම ටිකක් zoom කරලා පෙන්නන්න. ඔන්න මුලින්ම equal sign එක දෙන්න. සමාන කිරීම ලියලා ෆන්ක්ෂන් එකේ පළවෙනි අකුර ටයිප් කරනකොට අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම ලොකු chance එකක්. මොකද්ද chance එක? අපිට S අකුරෙන් පටන් ගන්න සියලුම ෆන්ක්ෂන්ස් පෙන්නනවා මෙතන. ඒ කියන්නේ ස්පෙලිං මිස්ටේක් එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි අපිට. සමාන කිරීම SU කියලා ගැහුවාම ඔන්න බලන්න ලිස්ට් එකේ තුන්වෙනියට තියෙනවා අපිට ඕනේ ෆන්ක්ෂන් එක. right. සිලෙක්ට් කරගන්න විදිය හොඳට බලන්න. මම කීබෝඩ් එකේ arrow keys පාවිච්චි කරලා තුන්වෙනියට තියෙන ෆන්ක්ෂන් එක ළඟට යනවා. ගිහිල්ලා කීබෝඩ් එකේ tab එක press කරනවා. tab key එක press කරනවා. tab එක press කරද්දී ඔයාලට පේනවා ඇති equal SUM කියලා capital වලින් enter වෙන ගමන් වරහණකුත් එයාලා මට chance එකක් දීලා තියෙනවා. සහ එයා දැන් සූදානමින් ඉන්නවා ඔයාට අවශ්‍ය අංක ටික මෙතනට ටයිප් කරන්න. දැන් අපිට සුළු කිරීමක් කරන්න ඕනේ නම් තැනින් තැන විශේෂයෙන් මේ 15 කමා 30 කමා 45 කමා 2100 කමා 2100 තැනින් තැනින් ෆන්ක්ෂන් සුළු කරන්න තැනින් තැනින් සෙල් සුළු කරන්න තිබුණොත් කරන්න දෙයක් නෑ. අපිට අර කලින් වගේ එක පේලියට අපි ප්ලස් මාර්ක් එක ප්‍රෙස් කරා වගේ මෙන්න මේ වගේ අපිට දෙන්න සිද්ධ වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නෑ. හැබැයි අපිට එක පෙළට සුළු කිරීමක් කරන්න සිද්ධ වෙනවා නම් මෙන්න මේ වගේ අපිට කිසිම අවුලක් නැහැ. C1 to C12 කියලා මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඕනනම් ක්‍රමාවක් දාලා මෙයත් එකතු කරන්න ක්‍රම මෙන්න මෙයත් එකතු කරන්න. හරි. රේන්ජ් එකක් සහ තනි අංකයක්
අංක කීපයක් එක ළඟ තියෙනවා. ඔයාට මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා සුළු කරන්න පුළුවන්. හැබැයි ඔයා එකකට වඩා වැඩියෙන් ආගියුමන්ට් පාවිච්චි කරනවා නම් අපි මෙන්න මේ ආගියුමන්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේවට. එතකොට සම් කියන්නේ ගණිත කර්මය. හරි? සම් කියන්නේ ෆන්ක්ෂන් එක. ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මම කිව්වා පැහැදිලිව ප්‍රී-ඩිෆයින්ඩ් ෆෝමියුලා එකක්. ඒ කියන්නේ පෙර නිර්මාණය කරපු ගණිත කර්මයක්. වරහන ඇතුලේ තියෙන්නේ මේ ගණිත කර්මය සිද්ධ විය යුතු ඒරියාස් මොනවද කියන එක තමයි මෙතනින් කියන්නේ. it can be a cell range or cell references. මේක cell range එකක් වෙන්නත් පුළුවන්, cell reference එකක් වෙන්නත් පුළුවන්. so cell range එකක් කියලා ගත්තොත් C1 to C12 කියන range එක අපිට යනවා. E5 කියලා කියන්නේ single cell එකක් කියලා අපිට ගන්නත් පුළුවන්. cell range or cell reference. තේරුණාද ඒක? ඒතකොට මේ ඕනෙම ප්‍රමාණයක් දීලා අපිට parenthesis එක close කරන්න තියෙන අද. ඔන්න enter key එක press කරපුවම පිළිතුරක් එනවා. පැහැදිලිද මේක? පළවෙනි ෆන්ක්ෂන් එක අපි ඉගෙන ගත්තා the structure of a function. මොකද්ද ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ? අපි කිව්වා make a predefined formula එකක්. A function is a predefined formula that has two numbers that perform calculation using specific value in a particular order. එතකොට specific value එකක් දෙන්න. එතකොට the structure of a function begin with the equal sign සමාන කිරීමෙන් පටන් ගන්නවා. Then function name and operating opening parentheses. function name එක පාවිච්චි කරලා සහ parenthesis එකක් open කරනවා. The argument of the function separate by a comma. වරහන ඇතුලේ argument එකකට වඩා වැඩි නම් ඔයාලට පුළුවන් ඒවට comma භාවිතා කරන්න. මෙන්න මෙතනක් පෙන්නනවා එක after the equal sign define the function name then there will be an argument and an argument is the cell range or cell references that are enclosed by a parenthesis. parenthesis ඇතුලේ වට වෙලා තියෙන ඒක cell range එකක් වෙන්නත් පුළුවන් තනි cell reference එකක් වෙන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි sum කියන වචනේ භාවිතා කරලා අපි ආයේ කොහෙවත් එකතු කිරීමක් දාන්නේ නැහැ. අපි ආයේ කොහෙවත් එකතු කිරීමක් දාන්නේ. තේරුණාද මේක? දැන් අපි අනිවාර්යයෙන් මෙසේජ් එකක් එනවා මේ ඔයාලට අනිවාර්යයෙන්ම එක්සර්සයිසස් හම්බ වෙනවා. මම එක්සර්සයිස් එකක් දෙනවා දැන්. හරි? ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක හොඳට තේරුම් ගන්න. මම මේ කරපු දේවල් මාපහු ඔයාලට කරලා ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. හරි? දැන් මම පොඩි Excel sheet එකක් ඕපන් කරලා පුංචි අයිඩියා එකක් ඔයාලට දෙන්න යන්නේ. මට chat එකේ එවන්න ඕනේ මෙන්න මේකට උත්තරයක්. හරි? හැමෝම එවන්න මේකට. හරි? මට එකතු කිරීමක් කරන්න අවශ්‍යයි මෙන්න මේ ටික. මගේ cell range එකේ තියෙන මම අලුත් sheet එකකට යන්න. lazy ටිකක් zoom කරලා අපි ගමු. right. ඔන්න A1 cell එකේ data ටිකක් තියෙනවා. හරිද? අපි නිකන් අගයන් ටිකක් මෙතනට enter කරලා ගමු. මම දෙනවා මෙතනට 5යි 75යි 75යි. right. මෙන්න මේ අගයන් ටික සුළු කරන්න ඕනේ. මේ ටික සුළු කරන්න ඕනේ. හරිද? මේ ටික සුළු කරලා පිළිතුර ගන්න ඕනේ මෙන්න මේ cell එකට. C6 කියන cell එක. මට ටග් ගාලා එවන්න බලන්න. ඔයා හිතන විදියට මොන ෆන්ක්ෂන් එකද මේ වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒක සම් වෙන්න පුළුවන්. සම් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා කොහොමද මේ ටික සුළු කරන්න අවශ්‍ය වෙන විදිහේ සමීකරණය ලියන්නේ. එවන්න බලන්න ටග් ගාලා මෙසේජ් එකක් මේ ටික සුළු කරන විදිහ. සමානයි සම් මොනවද අපි සුළු කරන්නේ. ටග් ගාලා දාන්න බලන්න මෙසේජ් එකක් මේ ටික සුළු කරන්න එකතු කරලා පිළිතුර ගන්න කොහොමද කියන එක මට මෙසේජ් එකක් දාන්න. excellent නියමයි. හොඳ උත්තර ටිකක් එනවා. ඒක කල්පනාවෙන් ටයිප් කරලා එවන්න. equal sum D2 to C4 නියමයි.
හරි. අපිට මගේ ස්ක්‍රීන් එකෙත් මම දැන් අර ෆොටෝස් ටික පෙන්නන්න මම ඔයාලට එවපු මේ ෂීට් එකේ මේ ටික තියෙනවා. මෙතන ෆන්ක්ෂන් එකක් කොහොමද ඩිෆයින් වෙන්නේ කියන එක. equal sign, function name and argument. එහෙනම් මෙතනින් එහාට එකතු කිරීමක් සිද්ධ කරන්න ඕනේ නම් එක සෙල් එකක් වේවා. ඒ කියන්නේ සෙල් එකක් ඇතුලේ සුළු කිරීමක් වෙන්නේ නැහැ. ඇත්තටම එක්ක සෙල් දෙකක් නැත්නම් සෙල් රේන්ජ් එකක් නැත්නම් සෙල් රේන්ජස් කීපයක්. C එකේ ඉඳලා B එකේ ඉඳලා B 20ට C එකේ ඉඳලා C 20ට D එකේ ඉඳලා D 20ට ඕනේ තරම් රේන්ජ් එකක් බොහොම පහසුවෙන් සුළු කරන්න පුළුවන්. එහෙනම් හොඳට තේරුම් ගන්න ඇයි අපි ෆන්ක්ෂන් ඉගෙන ගන්න. හරි? මේ ඔයාලගේ වාසියට හදපු සොලියුෂන් එකක් මේ. නේද? නැත්නම් අපි සාම්ප්‍රදායික ක්‍රමයට ගත්තොත් එහෙම B1 එකතු කිරීම C1 එකතු කිරීම B2 එකතු කිරීම B3 එකතු කිරීම B4 එකතු කිරීම වගේ කන්ටිනියු කර කර යන්න සිද්ධ වෙනවා. හරිද? ඒ නිසා හොඳට තේරුම් ගන්න ෆන්ක්ෂන් කියලා දෙයක් එන්නේ අපේ වැඩේ පහසු කරගන්න. එහෙනම් මම ඔයාලට එවපු ෂීට් එක ඇතුලේ මම හිතන්නේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් 170ක් 134ක් තියෙනවා. ඒකේ මම හිතන්නේ එක කොටසක් ඔයාලට එවලා ඇත්තේ. මම 70ක් වගේ ෂීට් එකක් ඔයාලට එවලා ඇති. හරි? මේක ඇතුලේ තියෙන රේන්ජස් වලින් හැම ෆන්ක්ෂන් එකකම නම්බර් එකක් දැන් අපි ඔය ඉගෙන ගත්ත ෆන්ක්ෂන් එක අපි කොහොමද දාගන්නේ කියලා බලන්න මේවත්. ඒ ෆන්ක්ෂන් එක අපි නෝට් එකේ ලියාගන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාලට නෝට් එකක් නේ අවශ්‍ය වුනේ. ඔන්න මම නෝට් එකත් එක්කම එවලා තියෙනවා. ස්ලයිඩ් නම්බර් 49 වෙනකන් අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා 49 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා අද මේ කතා කරපු කොටස ගැන. මොකක්ද ෆන්ක්ෂන් එකක් කියන්නේ සහ අවසානයේ අපි කතා කරලා තියෙනවා මෙන්න මේ ෆන්ක්ෂන් එක ලියා ගන්න විදිය පොතේ බලන්න. මුලින්ම sum කියලා ටොපික් එකක් දාලා මොකටද sum පාවිච්චි කරන්නේ? adds all the numbers in range of cells. රේන්ජ් එකක් තුල ඇති සියලු සංඛ්‍යා සුළු කිරීම සඳහා භාවිතා කරයි. පහලින් ලියලා තියෙනවා ඒකේ සමීකරණය සින්ටැක්ස් එක මොකක්ද? sum equal sign again ඕනේ මුලට number 1 number 2 number 3 අන්න ඒ වගේ ඔයාලට අවශ්‍ය numbers ප්‍රමාණය දෙන්න ඕනේ. ඒ numbers උත් මෙයා කියනවා 255 argument for which you want the total value of sum. يعني කමාදදත් value 255 දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට range එකක් select කරොත් එකවරම එකයිනේ. ඒ කියන්නේ A1 ඉඳලා A 1,48,576. ඒ කියන්නේ අන්තිම පේලියට යනකම් ඔයා drag කරලා select කරලා දුන්නොත් ඒ ටික ඔක්කොම සුළු කරලා පෙන්වන්න පුළුවන් හැකියාවක් Excel ට තියෙනවා. එහෙනම් ඔය වගේ තව එකක් මම පෙන්නනවා අද දවසට අයිඩියා එකක් ගන්න විතර. පොඩි අදහසක් ගන්න මෙන්න මෙතනින් product. මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන දේ කියවලා මට පොඩි මෙසේජ් එකක් දාන්න බලන්න පුළුවන් නම් මොකද්ද මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ කියලා. ඔයාලට තේරිච්ච විදිහට මට මෙසේජ් එකක් දාන්න. product. දැන් මේ මෙතන sum කියලානේ අපිට කතා වුනේ මේ ෆන්ක්ෂන් එකේ. මොන sum. ඊළඟ කියනවා product. කාට හරි කියලා එවන්න පුළුවන් මොකද්ද product function එකෙන් වෙන්නේ? සිංහලෙන් හරි කමන්නේ ටයිප් කරලා එවන්න. ඉංග්‍රීසි වලින් හරි කමන්නේ. sum කියන්නේ එකතු කරන්න product කියන්නේ මොකටද? හොඳයි ආන්සර්ස් එවලා තියෙනවා කට්ටිය අපි පොඩ්ඩක් බලමු එක. right නියමයි. ඔන්න ඔය විදිහට කියවලා තේරුම් ගන්න පුළුවන් නම් ඊළඟ chance එකක් ඔයාලට දෙන්න. product.
multiplies all the numbers given as argument and return the product. Multiplies all the argument, multiplies all the numbers given as argument and return the product. එතකොට අපි බලමු නිකන් සමීකරණයක් තනියම ඉගෙන ගන්න කොහොමද දන්නවද? දැන් කියවලා බැලුවම තේරෙනවානේ ಗುಣ කරන්න කියලා. එතකොට දැන් අපි මේක සමාන කිරීම දාලා product function එකේ PR විතරක් ගන්නවා. list එකේ එනවා product කියන එක මෙන්න මේ හරියින් වගේ. මම arrow keys වලින් එනවා පල්ලෙහා. keyboard එකේ tab එක press කරලා වචනේ ගන්නවා. දැන් cell references ඕනේ නිකන් මම 2,6 කියලා දෙනවා. දැන් ಗುಣ කරනවා නම් දෙවරක් 6 12යිනේ. ඔන්න උත්තරය. ඒ කියන්නේ මට මෙතන ඕන number 2 වෙනුවට මෙන්න මේක ආදේශ කරලා number 6 වෙනුවට මේ සෙල් එක ආදේශ කරන්න පුළුවන්. හැබැයි එන උත්තරය ගැන අපිට අවබෝධයකුත් නැහැ නේ. එකපාරට මොනෝමින් කැල්කියුලේට් කරන්න බෑනේ 55 25 වැඩි වුණාම කීයද කියලා. ඒ නිසා ෆන්ක්ෂන් එකක් තනියම ඉගෙන ගන්න හැම වෙලාවකම අපි පොඩි අගයන් දීලා නිකන් පොඩි අයිඩියා එකක් ගන්නවා. මොකද්ද වෙනවා ඇත්තේ 2 6 එන්ටර් කරාම 12යි. ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ ෆන්ක්ෂන් එකක් තනියම ඉගෙන ගන්න හැටි කියලා දෙන්න එකේ හේතුවක් තමයි අපිට සිලබස් කන්ටෙන්ට් එක ඇතුලේ මෙතනින් ෆන්ක්ෂන් 4යි ඔයාලගේ සිලබස් එකට කියලා දෙන්නේ. හැබැයි මම මේ උත්සාහ කරන්නේ ඔයාට මේ ෆන්ක්ෂන් හැම එකක්ම තනියම ඉගෙන ගන්න පුළුවන් පුංචි ටෙක්නික් එකක් කියලා දෙන්න යන්න. හරි? ඒ නිසා මම යවපු ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඕනේ නැති ෆන්ක්ෂන්ස් ඔක්කොම වගේ නිකන් උඩින් පල්ලෙන් බලලා තේරුම් ගන්න බලන්න. ප්‍රොඩක්ට් කියලා කියන්නේ ಗುಣ කරන්නේ. හරි? දාලා බලමු නිකන් කියලා ඔන්න මම මේ දැම්ම වගේ කරලා බලන්න. නිකන් Excel open කරලා සමානයි ප්‍රොඩක්ට් කියලා ටයිප් කරලා 2,6. සමහර ආගියුමන්ට් සමහර ෆන්ක්ෂන්ස් තියෙනවා. දැන් මේකෙත් ගත්තොත් මේ 30 නෙමෙයි මෙතන 255 වෙන්න ඕනේ. හරි? එතකොට numbers කමාද දාගෙන යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ෆන්ක්ෂන් එක පොඩ්ඩක් බලන්න. මෙන්න මෙයා power කියලා ගන්න ෆන්ක්ෂන් එක ඇතුලේ දාන්න පුළුවන් ආගියුමන්ට් දෙකයි. ඒ කියන්නේ පළවෙනි ආගියුමන්ට් එක දාලා කමාවක් දාලා දෙවෙනි ආගියුමන්ට් එක දාලා ආයෙ මොනවද දාන්නේ. ඒ කියන්නේ හැම එකක් ඇතුළෙම අපිට කමාදදා 255ක් දක්වා අගයන් එන්න කරන්න ඉන්නේ නැහැ. ඒතකොට මේක බලන්න. මේ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා අපි තාම දන්නේ නැහැ. මේ ෆන්ක්ෂන් එක ඇතුලේ එක අංකයයි දාන්න තියෙන්නේ. SQRT කියලා දාලා අංකයක් දාලා එන්ටර් කරන්න තියෙන්නේ. ඒතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද SQRT කියන්නේ? Return the positive square root. දන්නවද කවුරු හරි? දාන්න බං මෙසේජ් එක මොකක්ද මේ positive square root එකක් කියලා කියන්නේ? වර්ගමූලය සෙවීම සඳහා භාවිතා කරන්නේ. වර්ගමූලය. එතකොට equal SQRT කියලා දාලා අපි නිකන් ಗುಣ වෙන එකක් ගමුකෝ. 7 49 වර්ගමූලය ගන්නවා කියලා හිතන්නකෝ. 7 49. එතකොට SQRT 49 කියලා දාලා වරහන් දෙක දාලා එන්ටර් කරපුවම මොකද වෙන්නේ? 7යි කියලා උත්තරය එනවා. පැහැදිලි නේද? return a positive square root. එහෙනම් ඒක ඇතුලේ කමාදදා අපිට cell ranges select කරන්න බෑ. තේරුණාද මේක? එහෙනම් මෙන්න මේ වගේ වචන one by one අවබෝධ කරගන්න. හැබැයි කටපාඩම් කරන්න එපා. හැබැයි සම් එහෙම නැහැ. සම් කටපාඩම් කරන්න ඕනේ. කටපාඩම් කරන්න දෙයක් නැහැ. සම් කියන වචන නම් ඔළුවේ රැඳෙන වචනයක්. හරි? අපිට එකතු කරන්න ඕනේ ටක් ගාලා සම් එකක් දානවා කියලා පස්සේ අපි හුරු වෙනවා කියන්නේ. සම් කරමු මේක සම් කරන්න. කම්පියුටර් එකත් එක්කනේ අපි දැන් ටික වඩ කරන්නේ ඉස්සරහට. උඩ සම් එකක් දාන්න. එකතු කිරීම කියන එක මම හිතන විදිහට හැම ගණිත කර්මයක් ඇතුළේම අපිට කරන්න හම්බෙන්නේ. ඒ නිසා දැන් ක්‍රමේ මතකයි ඕගොල්ලන්ට. ඔයාට ඕනේ cell range එකක්ද cell reference එකක්ද? cell reference කියන්නේ තනි එක cell එකක් කියන එක. ඒක cell වලින් one by one වලට select කරන්න ඕනේද නැත්නම් සමස්ත range එකක්ද? මේ ක්‍රම දෙකම දැන් අපි ඉගෙන ගන්නවා. හරි? ඒ නිසා බොහොම සුළු size එකක් එක්ක තනි practice එකක් කරන්න ඕගොල්ලන්ට chance එකක් දෙනවා තව දවස් දෙකකට. ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා. ඉරිදා හවස 6:00 වෙනකොට මම ෆන්ක්ෂන් එකින් එක කියලා දීලා පළවෙනි එක්සර්සයිසස් වලට වලගෙනවා. අද දවසේ කරන්න ඕනේ මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ හොඳට රිෆර් කරලා හොඳට තේරුම් අරගෙන මම කරපු දේවල් විශේෂයෙන් අපි මුලින්ම කතා කරපු දේවල් absolute cell references කියලා අපි කතා කරා cell ranges දෙකක් ඇතුලේ සුළු කිරීමක් යනවා. එතනදී අපි කොටස් වශයෙන් එන්න ඕනේ දේවල් මොනවද? එතකොට මේ රේන්ජ් එක මේ රේන්ජ් එකේ තියෙන ඒවත් එක්ක 1 by 1 කොහොමද එකින් එක සිලෙක්ට් වෙලා සුළු වෙන්නේ කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි ටිකක් ඉස්සරහට ඇවිල්ලා අද දවසේ වැදගත්ම කොටසක් කතා කරේ ෆන්ක්ෂන් කියන්නේ මොනවද සහ සම් කියන ෆන්ක්ෂන් එක ගැන අපි ඔෆිෂියලි ඉගෙන ගත්තා. මම ප්‍රොඩක්ට් ගැන කතා කරපු එක මම නෝට් එකට ඒ කියන්නේ අපේ සිලබස් එකේ අද කතා කරා කියලා මම එකතු කරන්නේ ඒක නිකන් ජස්ට් අයිඩියා එකක් ගත්තා විතරයි.
අපි ඊට පස්සේ ෆන්ක්ෂන් එකකින් එක කතා කරනවා ලබන ඉරිදා වෙනකොට. ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා. දවස් කීපයයි තියෙන්නේ. මේ දවස් දෙක වෙනකොට තනියම පුළුවන් නම් ෆන්ක්ෂන් 5ක් මේ ලිස්ට් එක දිහා බලලා තේරුම් ගන්න. ගොඩක් එපා. මේක තියෙනවා ෆන්ක්ෂන් සෑහෙන්න. ෆන්ක්ෂන් 5ක් සම් එක නැතුව ෆන්ක්ෂන් 5ක් තනියම පුළුවන් නම් ස්ටඩි කරලා තේරුම් ගන්න. මම හිතනවා දැනටමත් ඔල්රෙඩි ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති. හරි. නමුත් මේ ෆන්ක්ෂන් 5ක් ඔයාලා තේරුම් අරගෙන තියාගන්න. එතකොට ඒවා ගොඩාක් වෙලාවට ඔයාලට වැදගත් වෙන්න පුළුවන්, වැදගත් නොවෙන්න පුළුවන්. මම හෙල්ප් මෙනු එක පවා කියලා දෙනවා Excel වල. ඔයාට මේ වැඩේ පහසු කරගන්න හැටි. තේරුණාද? හොඳයි. රයිට්. එහෙනම් ගොඩක් වෙලා යන්න ඕනේ නැහැ. අද දවසට අපි මෙතනින් අවසන් කරමු. හරි. ඒතර ප්‍රසන්ටේෂන් එක ලැබිච්ච නැති කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Telegram group එක ඇතුලේ තියෙනවා. ඊට අමතරව අනිත් පැත්තට මම දාලා තියෙනවා ඔයාලට Telegram group එකට අමතරව මම ඔයාලට WhatsApp group එකටත් අද share කරා. ලැබිච්ච නැති කට්ටියට මේ දෙකෙන් කැමති තැනකින් download කරගන්න පුළුවන්. ඒ වගේම මම වීඩියෝ link එකක් තව ටිකකින් share කරනවා. හරි. exercises මම මේකට ගැළපෙන විදිහට ඔයාලට හදලා ඉදිරියේදී දෙන්නම්. ඒ නිසා දැනට ලොකුවට exercise කරන්නේ නැතුව නිකන් මම කරපු දේවල් මම practice කර කර බලන්න සහ වැදගත්ම කාරණාව මම ආයෙම කියනවා presentation එක දිහා බලලා function 5ක් self study කරන්න උත්සාහ කරන්න. තනියම study කරන්න බලන්න. ඒතර අපිට ඒ ටික අවබෝධ කරගන්න පුළුවන් වෙයි. Okay right. එහෙනම් අපි Sunday හම්බෙමු. හරි. ඉරිදා හවස 6:00ට. හරි. ඒතර questions මොනවාරි තියෙනවා නම් කට්ටිය message කරන්න. හදිසියේ හරි class එක change එකක් වෙනවා නම් මම ඔයාලට message එකක් දාන්නම්. පොඩක් touch එකේ ඉන්න. වැඩ ටික කරගෙන යන්න කට්ටිය join වෙන ප්‍රමාණය හරි අඩුයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියට recording එක නොදී. හරි. ඒ නිසා මේ මම plan කරනවා recording එක ඊට පස්සේ දෙන්නේ නැහැ කියලා. මොකද එහෙම වුණොත් රෙකෝඩින් එක බලන්න කියලා හිතාගෙන ක්ලාස් නැවිත් ඉන්නවා ගොඩක් අය. හරි. එහෙම නැතුව ක්ලාස් එකට join වෙන්න. මොකද ඔයගොල්ලෝ දකින්න ඇති මම රිවිෂන් සෙෂන් එක පවා රෙකෝඩ් කරන්නේ නැහැ. ඒ නිසා මේ පුළුවන් තරම් උත්සාහ කරන්න on time ක්ලාස් එකට join වෙන්න. හරි. right thank you very much එහෙනම් කට්ටියම සම්බන්ධ වුණාට join වෙච්ච අයට අපි ලබන සතියේ කියන්නේ ඉරිදා සතියේ ඉරිදා හවස 6:00ට